බලමු මේකේ පළවෙනි ප්‍රශ්නේ නම් මුලින්ම කියනවා SO2 සහ ක්ලෝරේට් අයන අතර සිදුවන ප්‍රතික්‍රියාව දාලා තුලිත සමීකරණ ලියන්නනේ. දැන් මොකද්ද මෙතන වෙන්නේ? මෙතන වෙන්නේ රෙඩොක්ස් ප්‍රතික්‍රියාවක් නේ. මෙතනදී අපි දන්නවා ක්ලෝරේට් අයන Cl- බවට ඔක්සිහරණය වෙනවා. තුනක් ජලය එතන 6ක් H+, ඒ වගේම තමයි මෙතන 6ක් ඉලෙක්ට්‍රෝන. හරි 6ක් ඉලෙක්ට්‍රෝන. හරි පළවෙනි සමීකරණේ ඊළඟට SO2 මොකද්ද වෙන්නේ? සල්ෆේට් බවට පත් වෙන්නේ. එතන මෙතන දෙකක් ජලය 4ක් H+ දෙකක් ඉලෙක්ට්‍රෝන. දැන් අපි පළවෙනි සමීකරණේ දෙවෙනි සමීකරණේ තුنين වැඩි කරලා එකතු කරමු. හරි එතකොට 6ක් H+ ක්ලෝරේට එතන 6ක් ජලය 3ක් SO2 3ක් සල්ෆේට් 12ක් H+ මෙතන Cl- අයන ධන 3ක් ජලය. ඔයගොල්ලෝ කොහොමත් මේ ප්‍රතික්‍රියාව වල තුලිත කරන්න පුළුවන් වෙනවා. හරි. එතකොට දැන් මෙතන ඉන්න 6H+ එහා පැත්තට ගෙනියන්න පුළුවන්. මෙතන ඉන්න 3ක් ජලය මෙහාට ගෙනියන්න. එතකොට එතන හැදින්නේ 3ක් ජලය ඊළඟට ක්ලෝරේට 3ක් SO2 3ක් සල්ෆේට් 6ක් H+ Cl-. මේක තමයි ක්ලෝරේට සහ SO2 අතර සිද්ධ වෙන රෙඩොක්ස් ප්‍රතික්‍රියාව. හරි තුලට එන්නේ මෙතන හයිඩ්‍රජන් 6යි මෙතනත් හයිඩ්‍රජන් 6යි හයිඩ්‍රජන් 6යි මෙතන හයිඩ්‍රජන් 6යි. හරි හයිඩ්‍රජන් 6යි හයිඩ්‍රජන් 6යි ඊළඟට ක්ලෝරින් 1යි ක්ලෝරින් 1 ඔක්සිජන් ගත්තොත් 3යි 3යි 6යි 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 12යි මෙතන 4ක් 3 12යි. හරි මේ සාමාන්‍ය දෙයක්. දැන් මේ ප්‍රතික්‍රියාව හරිනේ. රයිට් ඊළඟට කියනවා ආම්ලික මාධ්‍යයේදී ක්ලෝරේට් අයන සහ දෙවෙනි එකට අහන්නේ දෙවෙනි ප්‍රශ්නෙට අහන්නේ ආම්ලික මාධ්‍යයේදී ක්ලෝරේට සහ Fe2+ අතර සිදුවන ප්‍රතික්‍රියාවට අදාළ තුලිත රසායන සමීකරණ ලියන්න. හරි Fe2+ සහ ක්ලෝරේට් අයන. දැන් අපි ඒක ලියමුනේ. එහෙනම් මම මේක මකනවා. දැන් අපි ක්ලෝරේට ඔක්සිහරණය වෙන හැටි ලියවන්නේ. හයක් ඉලෙක්ට්‍රෝන ඊළඟට Fe2+ Fe3+ අයන බවට පත් වෙනවා. හරි ෆෙරස් ෆෙරික් වෙනවා. ඒතර පළවෙනියා දෙවෙනි සමීකරණේ අපි 6න් වැඩි කරලා එකතු කරමු. 6න් වැඩි කරලා. ඒතර 6යි Fe2+ ක්ලෝරේට් 6ක් H+ මෙතන 6ක් Fe3+ Cl- 3ක් ජලය කියලා එනවා. මෙන්න Fe2+ සහ හරි Fe2+ සහ ක්ලෝරේට් අයන අතර සිද්ධ වෙන ප්‍රතික්‍රියාව. හරි මේක තමයි ඔය විදිහට අපිට ගන්න පුළුවන්. හරි ඔය විදිහට ගන්න පුළුවන්. හරි දැන් ඊළඟට අපිට මේ ගාන විසඳන්නයි තියෙන්නේ. මිශ්‍රණය අඩංගු ක්ලෝරේට් පොටෑසියම් ක්ලෝරේට් ස්කන්ධ ප්‍රතිශතය අහනවා.
මිශ්‍රණයේ අඩංගු පොටෑසියම් ක්ලෝරයිඩ් ස්කන්ධ ප්‍රචාර. දැන් මම ඉස්සෙල්ලා පැහැදිලි කරා වගේ අර පල්ලෙහෙන් තමයි ප්‍රශ්නේ පටන් ගන්න වෙන්නේ. හරි. ඒතර මම මේක දැන්ට මෙහෙම අහන්නම්. ඔයගොල්ලෝ ඒක බලා ගන්න ඇතිනේ මේ ප්‍රතික්‍රියාව. දැන් මොකද්ද උනේ? මේකනේ වෙන්නේ. අර ඝන සෙන්ටිමීටර් 250 ද්‍රාවණයෙන් ඝන සෙන්ටිමීටර් 25ක් ගන්නවා. හරි. ඝන සෙන්ටිමීටර් 250 ද්‍රාවණයෙන් ඝන සෙන්ටිමීටර් 25ක් ගන්නවා. තේරුණාද? ඝන සෙන්ටිමීටර් 250 ද්‍රාවණයෙන් ඝන සෙන්ටිමීටර් 25ක් ඔය විදිහට ගන්නවා. 25ක් අරගෙන මොකද්ද කරන්නේ? දැන් මේ 25 ඇතුලේ ක්ලෝරේට් අයනෙත් ඉන්නවා Cl- නුත් ඉන්නවා. හරි. ඊළඟ මේකට එකතු කරනවලු ෆෙරස් සල්ෆේට් නේ. මේකට ෆෙරස් සල්ෆේට් ජලීය ද්‍රාවණයක් එකතු කරනවලු. කොහොමද? සාන්ද්‍රණයේ 0.2යි පරිමාව 30යි. හරි. සාන්ද්‍රණයේ 0.2යි පරිමාව 30යි. එතකොට දැන් එකතු කරලා මොකද්ද කරන්නේ? මෙතන ක්ලෝරේට් අයන හරි. ක්ලෝරේට් අයන. එතකොට එකතු කරලා මෙතන අර අපි ලිව්වනේ ඉස්සෙල්ලා ප්‍රතික්‍රියාවක් දැන් මේ පොඩ්ඩකට කලින් ලිව්වේ Fe2+ සහ ක්ලෝරේට් අයන අතර අර විදිහේ ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනවා. දැන් ප්‍රතික්‍රියාවෙන් මොකද්ද වෙන්නේ? මෙතන දාන Fe2+ සම්පූර්ණයෙන් ප්‍රතික්‍රියා වෙන්නේ නැල්ලු. මෙතන දාන Fe2+ සම්පූර්ණයෙන් ප්‍රතික්‍රියා වෙන්නේ නැල්ලු. මෙතන Fe2+ කොටසක් ඉතුරු වෙනවා. දැන් ওই ඉතුරු වෙන කොටස ඉන්නවනේ. ඒ ඉතුරු වෙන කොටස තමයි Q කියන ඔක්සිකාරකෙත් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ. දැන් අපි දන්නේ නැහැනේ Q එක්ක Fe2+ ගේ ප්‍රතික්‍රියාව මොන වගේද කියලා. අපි දන්නේ නැහැනේ Q කියන්නේ මොන වගේ කෙනෙක්ද කියලා. හැබැයි අපිට කියනවා මොකද්ද? Fe2+ සහ Q අතර ප්‍රතික්‍රියාව ගත්තොත් Fe2+ සහ Q අතර මවුල අනුපාතය 1:1යි. ඉතින් එහෙනම් අපිට එතනදී දෙනවා මේ ප්‍රතික්‍රියාවේදී Fe2+ සහ Q අතර ප්‍රතික්‍රියාවේදී වැයවන Q අපිට කියනවා 0.8යි. ඝන ඩෙසිමීටරයට මවුල 0.8ක සාන්ද්‍රණයක යුතු Q ද්‍රාවණිකින් ඝන සෙන්ටිමීටර 37.5ට ප්‍රතික්‍රියා වෙනවා. ඉතින් එහෙනම් අපිට Q වැය වෙන ගාන හොයන්න පුළුවන්. එහෙනම් ඒකෙන් වැයවන ඒ ප්‍රතික්‍රියාවට දායක වෙන Fe2+ මවුල ගාන හොයා ගන්න පුළුවන්. ඒතොර ඒ වැයවන Fe2+ මවුල ගාන තමයි මොකද්ද මේ ප්‍රතික්‍රියාවෙන් ඉතුරු වෙන මවුල ගාන. දැන් මෙතන පුළුවන් අපිට දාන Fe2+ මවුල ගාන හොයාගන්න. ඒතොර ප්‍රතික්‍රියාවට යොදන Fe2+ මවුල ගාන අපි දන්නවා. ප්‍රතික්‍රියාවෙන් ඉතුරු වෙන Fe2+ මවුල ගාන දන්නවා. ඒ දෙක අඩු කරාම එනවා මොකද්ද? ප්‍රතික්‍රියාවේදී වැය වුණු Fe2+ මවුල ගාන. ඉතින් ප්‍රතික්‍රියාවේදී වැය වුණු Fe2+ මවුල ගාන දන්නවා කියලා කියන්නේ ඒ Fe2+ එක ප්‍රතික්‍රියා කරන්න ඕන ක්ලෝරේට මවුල ගානත් අපිට හොයාගන්න පුළුවන්. හරි. එතකොට මේ ක්ලෝරේට මවුල ගාන හොයාගත්තා කියලා කියන්නේ එතනින් පස්සේ පොඩි වැඩක් තියෙනවා. එතකොට අපි මොකද්ද කරන්නේ? අපි එහෙනම් අවසාන ප්‍රතික්‍රියාව ගමු. අවසාන ප්‍රතික්‍රියාව Fe2+ සහ Q අතර ප්‍රතික්‍රියාව. හරිද? දැන් එතනදී මොකද්ද වෙන්නේ? මෙන්න මේ විදිහට Fe2+ සහ Q අපිට පුළුවන් වැයවන Q මවුල ගාන හොයාගන්න. හරි? එහෙනම් අපි ලියමු ප්‍රතික්‍රියාවේදී වැයවන Q මවුල ගාන. වැයවන Q මවුල ගණන. හරි. ප්‍රතික්‍රියාවේදී වැයවන Q මවුල ගාන. උතර අපිට දීලා තියෙනවා Q ගේ සාන්ද්‍රණය 0.8යි. එහෙනම් අපිට පුළුවන් 18.08යි නම් 37.5ට 37.5ට. උතර මෙතන මවුල. හරි. දැන් මේක සුළු කරාම කොහොමද දෙන්නේ? කොහොමද දෙන්නේ? කීයක් දෙන්නේ?
කීය දෙන්නේ 0.003ක් නේ 0.003ක් මේක සුළු කරාම ඉන්නේ ඒතර අපි දන්නවා Fe2 plus තියද Q එකට එකයිනේ Fe2 plus තියද Q එකට එකයිනේ එහෙනම් අපිට පුළුවන් ප්‍රතික්‍රියාවේදී ප්‍රතික්‍රියාවට සහභාගී වන Fe2 plus මවුල ගන්න හොයාගන්න. හරි. ප්‍රතික්‍රියාවට සහභාගී වන Fe2 plus මවුල ගන්න ඊළඟට හොයාගන්න. මොකද Fe2 plus සහ Q අනුපාතය එකට එකයි. හරි. දැන් ප්‍රතික්‍රියාවේදී Q වැය වෙන ගාන මෙන්න මෙච්චර. එහෙනම් ඊට හා සමාන ප්‍රමාණයක් Fe2 plus සහභාගී වෙන්න ඕන. හරි. එහෙනම් ඊළඟට ලියන්න එම නිසා ප්‍රතික්‍රියාවට සහභාගී වන Fe2 plus මවුල ප්‍රමාණය හරි ප්‍රතික්‍රියාවට සහභාගී වන Fe2 plus මවුල ප්‍රමාණය කීයද අර 0.003යි හරි දැන් මෙයා හොයාගත්තනේ ප්‍රතික්‍රියාවට සහභාගී වන ඒ කියන්නේ මොකද්ද මේ ප්‍රතික්‍රියාවට සහභාගී වෙන Fe2 plus මවුල ගන්න කියන්නේ මෙතන ක්ලෝරේට් අයනත් සමග ප්‍රතික්‍රියා වෙලා ඉතුරු වෙච්ච Fe2 plus. ඇයි එතන ඉතුරු වෙච්ච Fe2 plus මෙතන Qත් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ. ඉතින් මෙතන ඉතුරු වෙච්ච Fe2 plus මවුල ගන්න දන්නවා කියන්නේ මෙතන දාපු මවුල ගන්න දන්නවා. දාපු මවුල ගානෙන් ඉතිරි වෙච්ච මවුල ගන්න අඩු කරාම මෙතන ප්‍රතික්‍රියාවේදී වැය වෙච්ච මවුල ගන්න හොයාගන්න. ඒතර මෙතන මේ 0.003 කියලා කියන්නේ මෙතන ප්‍රතික්‍රියාවෙන් ඉතිරි වෙච්ච Fe2 plus මවුල ප්‍රමාණය. දැන් දැනට ওই ටික බලා ගන්න. ඊළඟට අපි ඔතනින් ඉස්සරහට යමු. අපි ඊළඟට ලියමු මොකද්ද Fe2 plus සහ ක්ලෝරේට් අයන අතර ප්‍රතික්‍රියාවෙන් ඉතිරි වන හරි Fe2 plus මවුල ප්‍රමාණය කියලා ගමු. හරි. Fe2 plus සහ ක්ලෝරේට් අයන අතර ප්‍රතික්‍රියාව ඉතුරු වෙන Fe2 plus මවුල. මොකද්ද? කීයද? මේ තියෙන්නේ. ඒ ගාන තමයි. එහෙනම් ඒක කීයද 0.03යි නෑ 0.003යි මවුල. මවුල 0.003යි. කිලෝ විදිහට එනවා. හරි ඔය විදිහට එනවා 0.003 මවුල හරි Fe2 plus සහ ක්ලෝරේට් අයන අතර ප්‍රතික්‍රියාවෙන් ඉතුරු වෙන Fe2 plus මවුල ප්‍රමාණය හරි දැන් අපි බලමු ක්ලෝරේට් අයන එක්ක ප්‍රතික්‍රියා කරන්න දාපු Fe2 plus මවුල ගන්න හරිද දැන් මෙතන පොඩි දෙයක් තේරුම් ගන්න මෙහෙම දැන් අපි දන්නවනේ ෆෙරස් සල්ෆේට් ජලයේ දිය කරාම එයා කැඩෙනවා Fe2 plus සහ සල්ෆේට අයන බවට. හරි. ෆෙරස් සල්ෆේට් දිය කරාම Fe2 plus සහ සල්ෆේට අයන බවට කැඩෙනවා. ඒතර හොඳට තේරුම් ගන්න මෙතන ෆෙරස් සල්ෆේට් මවුලයක් දිය වුණොත් Fe2 plus මවුලයක් හැදෙනවා. ඒතර දැන් මෙතන ෆෙරස් සල්ෆේට් 0.2කින් දශම දෙක ගණ්ඩෙසිමි මවුල 0.2 සාන්ද්‍රයෙන් කුඩු ඝන සෙන්ටිමීටර 30ක් නේ දාන්නේ. එහෙනම් එතන මේ ප්‍රතික්‍රියාවට එක් කරන ෆෙරස් සල්ෆේට් මවුල ප්‍රමාණය සමාන වෙනවා කාටද? Fe2 plus මවුල ගන්න. එහෙනම් අපිට කෙලින්ම මෙතන ෆෙරස් සල්ෆේට් මවුල ගන්න Fe2 plus මවුල ගන්න හැටියට කියන්න පුළුවන්. මොකද එකට එකන අනුපාතිනේ. හරි. එහෙනම් මොකද්ද? ප්‍රතික්‍රියාවට එක් කරන ලද හරි ප්‍රතික්‍රියාවට එක් කරන ලද Fe2 plus මවුල ප්‍රමාණය හරි
ප්‍රතික්‍රියාවට එක් කරන ලද Fe2+ මවුල ප්‍රමාණය. හරි. ප්‍රතික්‍රියාවට එක් කරන ලද Fe2+ මවුල ගන්න. කීයද? 0.2 30. උත්තරේ එනවා 0.006ක්. උත්තරේ 0.006 මම මේක ටිකක් උඩින් ලියන්න ඕන පේන්නේ නේ. ඒ ගාන මෙතන මෙයාගේ සුළු කරාම එනවා කීයද? 0.006ක් මවුල කියලා. එතරම් මවුල හරි. ප්‍රතික්‍රියාවට එක් කරන ලද Fe2+ මවුල ප්‍රමාණය කීයද? 0.006. ඔන්න බලන්න එතන ප්‍රතික්‍රියාවට එක් කරපු Fe2+ මවුල ගන්න මෙච්චරයි. ප්‍රතික්‍රියාවෙන් ඉතුරු වෙච්ච Fe2+ මවුල ගන්න මෙච්චරයි. එහෙනම් ප්‍රතික්‍රියාවට දාපු Fe2+ මවුල ගන්න දන්නවා. ප්‍රතික්‍රියාවෙන් ඉතිරි වෙච්ච Fe2+ මවුල ගන්න දන්නවා. එහෙනම් මේ දෙකෙන් අඩු කරාම මේ දෙක අඩු කරලා ගත්තාම ඉන්නේ මොකද්ද? ප්‍රතික්‍රියාව සඳහා වැය වෙච්ච Fe2+ මවුල. එහෙනම් ඊළඟ අදියරේදී අපි ගමු ප්‍රතික්‍රියාව සඳහා වැය වෙච්ච Fe2+ මවුල ගන්න. හරි රයිට්. එහෙනම් මේ ටික දැන් ඔයගොල්ලෝ බලාගත්තානේ. එහෙනම් මේ ටික මම මකනවා. ඊළඟ පියවර අපි ලියන්න ඕන නිසා. හරි. එහෙනම් ප්‍රතික්‍රියාවට එක් කරමු Fe2+ මවුල ගන්න මෙච්චරයි. ප්‍රතික්‍රියාවෙන් ඉතුරු වුණු Fe2+ මවුල ගන්න මෙච්චරයි. මේ දෙක අඩු කරාම මොකක්ද එන්නේ? මේ දෙක අඩු කරාම එන්නේ ප්‍රතික්‍රියාව සඳහා වැය වුණු ඉතිරි වෙච්ච ගානයි යොදපු ගානයි දන්නවනේ. එහෙනම් අඩු කරාම ඉන්නේ වැය වෙච්ච මවුල ගාන. එහෙනම් වැය වෙච්ච මවුල ගාන දැන් අපි හොයමු. හරි. එහෙනම් මේ ටික මකමුනේ. එහෙනම් අපි ඊළඟට ලියමු. එම නිසා ප්‍රතික්‍රියාව සඳහා වැය වූ Fe2+ මවුල ප්‍රමාණය. හරි. ප්‍රතික්‍රියාව සඳහා වැය වූ Fe2+ මවුල ගන්න. එහෙනම් මොකද්ද අපි කරන්න ඕනේ? ප්‍රතික්‍රියාව සඳහා එක් කරපු මවුල ගානෙන් ප්‍රතික්‍රියාවෙන් ඉතිරි වෙච්ච මවුල ගාන අඩු කරන්න. එහෙනම් 0.003ම තමයි. හරි. ප්‍රතික්‍රියාව සඳහා වැය වෙච්ච Fe2+ මවුල ගාන. කොහොමද හොයන්නේ? ප්‍රතික්‍රියාව සඳහා දාපු මවුල ගානයි එයින් අඩු කරනවා ප්‍රතික්‍රියාවෙන් ඉතුරු වෙච්ච මවුල ගාන. එහෙනම් වැය වෙච්ච මවුල ගාන එනවා. හරි. ওই විදිහට එනවා. ඊළඟට අපි දැන් මොකක්ද කරේ? අර අපි ඉස්සල්ලාම රසායනික ප්‍රතික්‍රියාව කිව්වා Fe2+ සහ ක්ලෝරේට් අයන අතර. කොයි වගේද ප්‍රතික්‍රියාව? මෙහෙමනේ නේ. ඒක ආවේ හරි. මේ ප්‍රතික්‍රියාව මෙන්න මේ වගේනේ. මෙතන 6ක් Fe2+, මෙතන 6ක් Fe3+. මොන වගේ ඉන්නේ? මේක තමයි තුලිත රසායනික ප්‍රතික්‍රියාව. දැන් මේක තුලිතද බලන්න. බලන්න මෙතන යකඩ 6ක් ඉන්නවා, මෙතන යකඩ 6ක් ඉන්නවා. මෙතන හයිඩ්‍රජන් 6යි, මෙතන හයිඩ්‍රජන් 6යි, මෙතන ඔක්සිජන් 3යි, මෙතන ඔක්සිජන් 3යි, මෙතන ක්ලෝරින් 1යි, මෙතන ක්ලෝරින් 1යි. ආරෝපණයෙන් සමානද කියලා බලන්න. දැන් මේ පැත්ත ගත්තොත් 6 වරක් 3 18යි, 18 එකක් ගියම 17යි. මේ පැත්ත බලන්න.
6 වරක් දෙක 12යි 12ට 6ක් කරනම 18යි 18 එකක් අඩු වුනහම 17යි. ආරෝපණ අතිනොත් සමානයි. දැන් මෙතන අපිට පැහැදිලි ක්ලෝරේට සහ Fe2+ අයන මවුල අතර අනුපාතය. ස්ටොයිකියෝමෙට්‍රික් අනුපාතය මේ එකට කීයද? එකට 6යි. හරි? එකට 6යි. හරි. එකට 6යි. හරි? එකට 6යි කියලා එනවන්නේ. එහෙනම් අපිට පුළුවන් ප්‍රතික්‍රියාවට වැය වෙච්ච Fe2+ මවුල ගාන මෙච්චරනේ. මේ ස්ටොයිකියෝමෙට්‍රික් අනුපාතයෙන් අපිට පැහැදිලි මෙයාගේ මවුල 6ක් ප්‍රතික්‍රියා වෙද්දී ක්ලෝරේට් මවුලය ප්‍රතික්‍රියා වෙනවා. එහෙනම් Fe2+ මෙච්චරක් ප්‍රතික්‍රියා වෙද්දී ක්ලෝරේට් කොච්චරක්ද ප්‍රතික්‍රියා වෙන්න ඕනේ කියලා බලමු. හරි? රයිට්. දැන් අපි ඊළඟට ඒක කරමු. ඊළඟට කරමු දැන්. හරි එහෙනම් මම මේ ප්‍රතික්‍රියාව දැන්ට මකන්න මොකද ඕගොල්ලෝ දැන් උඩ ප්‍රතික්‍රියාව ලියලා තියෙන්නේ 6ට 1 අනුපාත කියලා පැහැදිලි. එහෙනම් අපි ලියනවා. එම නිසා ප්‍රතික්‍රියා විය යුතු ක්ලෝරේට මවුල ගන්න. හරි. එම නිසා ප්‍රතික්‍රියා විය යුතු ක්ලෝරේට මවුල ගණන. හරි. එම නිසා ප්‍රතික්‍රියා විය යුතු ක්ලෝරේට මවුල ගන්න. මෙයාගෙන් මෙයා 6න් බෙදන්න ඕනේ. ඇයි 6න් බෙදන්නේ? එහෙම නැත්නම් ලියන්න 5 වැඩි කිරීම 10 ඍණ 4ක් කියලා. ඇයි 6න් බෙදන්නේ? ඇයි Fe2+ සහ ක්ලෝරේට් අතර ප්‍රතික්‍රියාවෙන් අපිට පැහැදිලි Fe2+ සහ ක්ලෝරේට් අයන අතර අනුපාතය කීයද? 6ට 1යි. ඉතින් මෙයාගේ මෙච්චරක් ප්‍රතික්‍රියා වෙනවා කියලා කියන්නේ මෙයාව 6න් බෙදුවම එන ගාන තමයි ප්‍රතික්‍රියා වෙන්න ඕන ක්ලෝරේට මවුල ගන්න. එහෙනම් අපි මෙයාව හොයාගත්තනේ. මෙයාව හොයාගත්ත කියන්නේ දැන් වැඩි කොට. හරි. මෙයාව හොයාගත්ත කියලා කියන්නේ වැඩි කොට. හරි. මෙයාව හොයාගත්ත කියලා කියන්නේ වැඩි කොට. 5 වැඩි කිරීම 10 ඍණ 4ක් කියලා ඉන්නේ. හරි. 5 වැඩි කිරීම 10 ඍණ 4ක්. එහෙනම් ඊළඟ පීවරේදී අපි ලියන්න පුළුවන් මොකද්ද? දැන් තේරුම් ගන්න මේ ක්ලෝරේට කොහෙන්ද ආවේ? මේ ක්ලෝරේට මොන පද්ධතියෙන්ද ආවේ? තේරුම් ගන්න මේ ක්ලෝරේට ඉන්නේ හරි මේ ක්ලෝරේට ඉන්නේ මේ ඝන සෙන්ටිමීටර් 250කින් 25කින් නේ. මේ ක්ලෝරේට මුලින්ම ඉන්නේ කොහෙද? මේ ක්ලෝරේට මුලින්ම ඉන්නේ ඝන සෙන්ටිමීටර් 250ක් ඇතුලේ නේ. නේද? මේ ක්ලෝරේට මුලින්ම ඉන්නේ ඝන සෙන්ටිමීටර් 250ක් ඇතුලේ. ඒ ඝන සෙන්ටිමීටර් 250න් 25ක් ගන්න. ඒතර ඒ 25 ඇතුලේ මේ ක්ලෝරේට් ඉන්නේ. ඔය 25ක් ඇතුලේ ඉන්න ක්ලෝරේට් තමයි මේ. ඇයි ඝන සෙන්ටිමීටර් 25 ඇතුලේ ඉන්න ක්ලෝරේට් එක්කනේ අපි Fe2+ ප්‍රතික්‍රියා කරන්නේ. නේ? එහෙනම් මෙන්න මේ මවුල ගාන ඝන සෙන්ටිමීටර් 25ක් ඇතුලේ ඉන්න මවුල ගාන. හැබැයි 25ක් ඇතුලේ ඉන්න මවුල ගාන හොයාගත්ත කියලා කියන්නේ අපිට පුළුවන් ඕනනම් ක්ලෝරේට් සාන්ද්‍රණය හොයන්න. දැන් සාන්ද්‍රණයක් නෙමෙයි හොයන්නේ. මොකද්ද? අර මුල් පද්ධතිය කියන්නේ මොකද්ද? අර ඝන නිදර්ශකීනේ ග්‍රෑම් එකක ස්කන්ධයෙන් යුතු නිදර්ශකේ. ඒ ග්‍රෑම් එකක ස්කන්ධයෙන් යුතු නිදර්ශකය ඇතුලේ පොටෑසියම් ක්ලෝරේට් ස්කන්ධය අහන්නේ. කොහොම වුණත් ওই පොටෑසියම් ක්ලෝරේට් එතන ඉන්න සමස්ත ස්කන්ධයම මේ ඝන සෙන්ටිමීටර් 250 ඇතුලේ දී වෙනවනේ. ඇයි? මේ ග්‍රෑම් එක සම්පූර්ණයෙන්ම අරගෙන මේ ඝන සෙන්ටිමීටර් 250ක් ඇතුලේ දිය කරපු එකනේ කරලා තියෙන්නේ. නේ? එසා ඒ සමස්ත ස්කන්ධය ඇතුලේ ඉන්න පොටෑසියම් ක්ලෝරේට් මේ ඝන සෙන්ටිමීටර් 250 ඇතුලේ දිය වෙලා ඉන්නේ. දැන් මේ මවුල ගාන ඝන සෙන්ටිමීටර් 25ක් ඇතුලේ තියෙන මවුල. එහෙනම් අපි ඝන සෙන්ටිමීටර් 250ක් ඇතුලේ ඉන්න ක්ලෝරේට් මවුල ගාන හොයාගත්ත කියලා කියන්නේ අපිට පොටෑසියම් ක්ලෝරේට් මවුල ගාන හොයලා එයාගේ ස්කන්ධය හොයන්න පුළුවන්. එහෙනම් දැන් මෙතෙන්ට වෙනකම් බලාගන්න. මෙතෙන්ට වෙනකම් බලාගන්න. ඊළඟ පියවරට යමු. හරි. දැන් අපි එහෙනම් ඊළඟ පියවරට යමු. හරි. එහෙනම් අපි ලියනවා ඝන සෙන්ටිමීටර් 25ක් ඇති ක්ලෝරේට් මවුල ගන්න.
අපි ලියන එම නිසා ඝන සෙන්ටිමීටර් 25ක ඇති ඝන සෙන්ටිමීටර් 25ක ඇති ක්ලෝරේට මවුල ගන්න. ක්ලෝරේට මවුල ගණන ඝන සෙන්ටිමීටර් 25ක ඇති ක්ලෝරේට මවුල කීයද? 5 වැඩි කිරීම 10 ඍණ 4. මේ මවුල අනිවාර්යෙන් දාන්න ඕනේ. හරි. ඒ එකක ටික හරියටම තියෙන්න. එහෙනම් ඝන සෙන්ටිමීටර් 250ක ඇති මවුල ගන්න වෙනවා. එම නිසා ඝන සෙන්ටිමීටර් 250ක ඇති ක්ලෝරේට මවුල ගන්න. හරි. දැන් මෙතන ඝන සෙන්ටිමීටර් 25ක නේ. ඝන සෙන්ටිමීටර් 25ක තියෙන මවුල ගන්න දන්නවනේ. දැන් අපි හොයන්න ඕනේ 250ක තියෙන මවුල ගන්න. ඒතර මොකද්ද කරන්නේ? ඝන සෙන්ටිමීටර් 25ක තියෙන්නේ 5 වැඩි කිරීම 10 ඍණ 4 නම් 250ක් කොච්චර? කොහෙද කරන්නද? ඉතින් මෙතන 1යි මෙතන 10යි. කියන්නේ 5 වැඩි කිරීම 10 ඍණ 3ක් කියලා. එහෙනම් අපි ඝන සෙන්ටිමීටර් 250ක තියෙන ක්ලෝරේට මවුල ගන්න හෙව්වා. ඝන සෙන්ටිමීටර් 250ක තියෙන ක්ලෝරේට මවුල ගන්න. ඉතින් හරිනේ. ඊළඟට අපිට තියෙන්නේ පොටෑසියම් ක්ලෝරේට් මවුල ගන්න ඕනේ. නේ? පොටෑසියම් ක්ලෝරේට් මවුල ගන්න හොයන්නේ ඊළඟට තියෙන්නේ. කොහොමද පොටෑසියම් ක්ලෝරේට් මවුල ගන්න හොයන්නේ? දැන් අපි ඒක හොයමු. මෙතෙන්ට නිකන් බලා ගන්නකො ප්‍රතික්‍රියාවේ කොහොමද සිද්ධ වෙන්නේ කියලා. හරි එහෙනම් අපි බලමු ඝන සෙන්ටිමීටර් 250 ඇතුලේ තියෙන ක්ලෝරේට් මවුල ගන්න හෙව්වනේ. එහෙනම් බලමු ඝන සෙන්ටිමීටර් 250ක් ඇතුලේ තියෙන පොටෑසියම් ක්ලෝරේට් මවුල ගන්න. මොකද පොටෑසියම් ක්ලෝරේට් ස්කන්ධය අහන්නේ. හරි. එහෙනම් මෙහෙම කරමු. මෙයාව මේ ටික මැකුවා. මොකලා දැන් අපි එහෙනම් බලමු. දැන් අපි දන්නවනේ පොටෑසියම් ක්ලෝරේට් හැදෙන්නේ K+ සහ ක්ලෝරේට් අයන මෙහෙම එකතු වෙලානේ. නේ? එතකොට මෙයාගේ මවුලයක් ප්‍රතික්‍රියා වුණොත් පොටෑසියම් ක්ලෝරේට් මවුලයක් හැදෙනවා. දැන් අපි හොයාගත්තානේ ඝන සෙන්ටිමීටර් 250ක් ඇතුලේ තියෙන්නේ ක්ලෝරේට් මවුල ගන්න 5 වැඩි කිරීම 10 රින් 3යි කියලා. එහෙනම් මේ ඝන සෙන්ටිමීටර් 250 ඇතුලේ තියෙන පොටෑසියම් ක්ලෝරේට් මවුල ගන්න කීයද? ඒත් 5 වැඩි කිරීම 10 රින් 3. එහෙනම් අපි ලියමු එම නිසා ඝන සෙන්ටිමීටර් 250 තුල ඇති පොටෑසියම් ක්ලෝරේට් මවුල ගණන. හරි. කීයද? මෙයා 5 වැඩි කිරීම 10 රින් 3යි ඉන්නේ. එහෙනම් මෙයා හැදින්නේ 5 වැඩි කිරීම 10 රින් 3. ඝන සෙන්ටිමීටර් අතරකෝද මෙයා හැදෙනවා කියන කතාව එච්චර උචිත නෑ. හරිද? මේ ප්‍රතික්‍රියාව මම නම් කියන්නේ අනිත් පැත්තට තියෙන එක තමයි හොඳ. කියන්නේ පොටෑසියම් ක්ලෝරේට් ගෙන් පොටෑසියම් + ClO3- ආවා කියන එක. අපි මේ විදිහට ලියමු. නේ නැත්නම් මෙහෙම ලියුවොත් කෙනෙක්ට ප්‍රශ්නයක් දෙන්න පුළුවන් නේ. අපි අනිත් පැත්තට ලියමුකෝ. අනිත් පැත්තට ලියන එක සාධාරණයි. මොකද හේතුව දැන් අර ඝන මිශ්‍රණය ගෙනල්ලා අපි ඝන සෙන්ටිමීටර් 250ක දී කරනවා. 250ක දී කරාම මේ මිශ්‍රණයේ ඉන්න පොටෑසියම් ක්ලෝරේට් පොටෑසියම් + සහ ක්ලෝරින් බවට කැඩෙනවා. එහෙම තමයි හරි. හරි. එතකොට මෙයා 5 වැඩි කිරීම 10 රින් 3ක් හැදෙන්න නම් පොටෑසියම් ක්ලෝරේට් 5 වැඩි කිරීම 10 රින් 3ක් ඝන සෙන්ටිමීටර් 250 පද්ධතිය තුල ඉන්න ඕන. ඉතින් අර ඝන මිශ්‍රණය තමයි ඝන සෙන්ටිමීටර් 250 දිය කරේ. එහෙනම් මේ ඝන සෙන්ටිමීටර් 250 ඇතුළේ ඉන්න පොටෑසියම් ක්ලෝරේට් මවුල ගන්න දන්නවා. එහෙනම් අපිට පුළුවන් පොටෑසියම් ක්ලෝරේට් ස්කන්ධය. ඒ ස්කන්ධයම තමයි අර ඝන නිදර්ශකේ තියෙන පොටෑසියම් ක්ලෝරේට් ස්කන්ධය. එහෙනම් අපි ලියමු ඊළඟට එම නිසා පොටෑසියම් ක්ලෝරේට් ස්කන්ධය පොටෑසියම් ක්ලෝරේට් ස්කන්ධය. මොකද කරන්නේ? පොටෑසියම් ක්ලෝරේට් ස්කන්ධය හොයන්න මේ 5 වැඩි කිරීම 10 රින් 3 වැඩි කරමු. පොටෑසියම් ක්ලෝරේට් වල මෞලික ස්කන්ධය. මේ මෞලික ස්කන්ධය කීයද? 122.5 නේ. 122.5යි. 5 වැඩි කිරීම 10 රින් 3 වැඩි කරන්න 122.5න්. හරි. ඒතර උත්තරේ කොහොමද දෙන්නේ?
උත්තරේ එනවා 0.6125 කියලා. හරි 0.6125 කියලා උත්තරේ එනවා. හරි 0.6125 කියලා උත්තරේ එනවා. එහෙනම් මිශ්‍රණයේ තියෙන පොටෑසියම් ක්ලෝරේට් ස්කන්ධය 0.6125. හරි 0.6125. හරි රයිට් එහෙනම් අපි රෝමි ලක්කම් 3ට උත්තරේ ගත්තා. ඊළඟ රෝමි ලක්කම් 4 බලමු. මිශ්‍රණය අඩංගු පොටෑසියම් ක්ලෝරයිඩ් ස්කන්ධ ප්‍රතිශතය. මිශ්‍රණය අඩංගු පොටෑසියම් ක්ලෝරයිඩ් ස්කන්ධ ප්‍රතිශතය. හරි දයාව කොහොමද අපි ගන්නෙ? නේ අපි කොහොමද දයාව ගන්නෙ? අපි යව ගන්න මෙහෙමයි. දැන් අපි ඝන සෙන්ටිමීටර 250 ඇතුලේ තියෙන ක්ලෝරේට් මෝල් ගන්න දන්නවනේ. ඒ වගේම තමයි ඉස්සෙල්ලා මතක ඇති මේ ක්ලෝරේට ප්‍රතික්‍රියා කරනවා කාත් එක්ක SO2ත් එක්කනේ. තමයි මේක මකන්න දැන් මේකේ අපි උත්තරේ හොයලා ඉවරනේ. මේකත් මකන්න. හරි දැන් මේ 250 පද්ධතිවලදී ක්ලෝරේටත් ඉන්නවා Cl- නුත් ඉන්නවා. හරි දැන් අපි මොකද්ද කරන්නේ? අපි කරන්නේ මේකට SO2 දාලා නේ SO2 දාලා මේකින්න ක්ලෝරේට් අයන සම්පූර්ණයෙන්ම Cl- බවට පත් කරනවා. තේරුණාද? මේකේ ඝන සෙන්ටිමීටර අපි ගමු 250 පද්ධතිය. ඒකේ ක්ලෝරේට් සහ Cl- දෙන්නම ඉන්නවා. ඊට පස්සේ මේකට SO2 එකතු කරනවා. SO2 එකතු කරලා මොකද්ද කරන්නේ? මේකේ ක්ලෝරේට් අයන සම්පූර්ණයෙන්ම Cl- අයන බවට පත් කරනවා. හරි? ක්ලෝරේට් අයන Cl- අයන බවට පත් කරනවා. ඒතර අවසානයේදී මොකද්ද කරන්නේ? තේරුම් ගන්න දැන් මෙතනදී සියලුම Cl- අයන. ඒ කියන්නේ මේ පද්ධතියේ ඉන්න සියලුම Cl- අයන මොකද්ද කරන්නේ? AgCl හැටියට අවක්ෂේප කරනවා. හරි? AgCl හැටියට අවක්ෂේප කරනවා. තේරුම් ගන්න එතන AgCl හැටියට අවක්ෂේප කරද්දී මෙතන ක්ලෝරේට් වලින් එන Cl- සහ පද්ධතිය ඉතිරි වෙලා ඉන්න Cl-. ඒ කියන්නේ පොටෑසියම් ක්ලෝරයිඩ් වලින් එන Cl- දෙන්නම AgCl අවක්ෂේප කරන්න දායක වෙනවා. තේරුණාද? ඒතර අවසානයේද මොකද්ද වෙන්නේ? මේකට Ag අපිට කොහෙන් හරි සිල්වර් නයිට්‍රේට් වගේ මොකක් හරි දාවනයක් එකතු කරලා Ag+ එක මේ පද්ධතියේ ඉන්න සියලුම Cl- ප්‍රතික්‍රියා කරවලා මේ විදිහට AgCl අවක්ෂේප කරනවා. හරි. මේ විදිහට AgCl අවක්ෂේප කරනවා. දැන් අපිට මෙතන අවක්ෂේප වෙච්ච AgCl ස්කන්ධය අපිට දීලා තියෙනවානේ. අවක්ෂේප වෙච්ච AgCl ස්කන්ධය අපිට දීලා තියෙනවා. ඉතින් අවක්ෂේප වෙච්ච AgCl ස්කන්ධය දන්නවා කියලා කියන්නේ මොකද්ද? ප්‍රතික්‍රියා වෙච්ච Cl- මවුල ගන්න හොයාගන්න පුළුවන්. ප්‍රතික්‍රියා වෙච්ච Cl- මවුල කොහෙන්ද ආවේ? එකක් ක්ලෝරේට Cl- බවට පත් වෙලා එන Cl- අනිත් එක්කෙනා පොටෑසියම් ක්ලෝරයිඩ් වලින් එන Cl-. තේරුණාද? රයිට්. එහෙනම් අපි බලමු මෙතන අවක්ෂේප වෙච්ච AgCl මවුල ගන්න. නේ? අවක්ෂේප වූ AgCl මවුල ගණන. හරි? අවක්ෂේප වූ AgCl මවුල ගන්න. කොහොමද ගන්නෙ? ස්කන්ධයේ දීලා තියෙන අවක්ෂේප වෙච්ච කීයද? 0.14335. 0.14335. එයාව බෙදන්නේ AgCl ගේ මෞලික ස්කන්ධ කීයද? 143.5 නේ. ඒතර මෙතන උත්තරේ කීයද ඉන්නේ? 0.001. 0.001 කියලා. හරි? 0.001.
එහෙනම් ප්‍රතික්‍රියා විය යුතු Cl මෝල ගන්න කීයද? එම නිසා ප්‍රතික්‍රියා විය යුතු Cl මෝල ප්‍රමාණය කීයද? ඒ ගාන වෙයි මෙයා එකයි මේ එකට එක ඒ නිසා 0.001ම තමයි. 0.001ම තමයි. ප්‍රතික්‍රියා වෙන්න ඕනේ Cl මෝල ගාන. හරි? right. දැන් මෙතෙන්ට වෙනකන් එන්නකෝ ඊළඟ ටික අපි කතා කරමු නේ. මුලින්ම මෙතෙන්ට වෙනකන් එන්න. හරි? හරි right ඊළඟට එහෙනම් අපි මෙතන ප්‍රතික්‍රියා වෙන්න ඕන Cl මෝල ගන්න 0.001 කියලා හොයන්න. මම උඩ ටික මකන්න. එතකොට මොකද්ද මේ ප්‍රතික්‍රියා විය යුතු නැත්තම් AgCl අවක්ෂේප කරන්න අවශ්‍ය කරන මේ Cl කොහෙන්ද ආවේ? මේ 0.01 කොහෙන්ද ආවේ? එකක් තමයි අපි ලියනවා potassium chloride මගින් මුදා හැරෙන Cl මෝල. හරි potassium chloride මගින් මුදා හැරෙන Cl මෝල. ධන chlorate ඔක්සිහරණයෙන් ලැබෙන Cl-. ඔය දෙන්නාගේ එකතුව තමයි මෙතන 0.01 වෙන්නේ. හරි මෙතන අර AgCl අවක්ෂේප කරන්න ආපු Cl මුළු මවුල ගන්න 0.01. මේක එන්නේ කොහෙන්ද? එකක් potassium chloride වලින් එන Cl අනිත් එක්කෙනා chlorate අයන ඔක්සිහරණයක් වෙනවනේ මෙතන SO2 දැම්මා. ආයතනෙන් එන Cl-. දැන් පද්ධතියේ දැන් අපි මේ ප්‍රතික්‍රියාව ගත්තාම අපිට පැහැදිලි. හරිද? ඒ කියන්නේ මේ ක්ලෝරේට ඔක්සිහරණය වීමේ ප්‍රතික්‍රියාව ගන්නකො. දැන් ඒකද අපිට පැහැදිලි නේ එක කාරණයක් මේ බලන්න. මෙහෙමනේ. හරි. ඒතොර බලන්න මේ මෙයාගේ මෞලයක් ප්‍රතික්‍රියා කරොත් Cl මෞලයක් හැදෙනවා. ඒ කියන්නේ මේ පද්ධතියේ මේ ප්‍රතික්‍රියාවට දායක වන ක්ලෝරේට් මුළු මවුල ගාන හා සමාන ප්‍රමාණයක් Cl හැදෙනවා. දැන් අපි දන්නවා මේ ඝන සෙන්ටිමීටර 250 පද්ධතිය ඇතුලේ තියෙන ක්ලෝරේට් මවුල ගාන අපි ඉස්සෙල්ලා හොයාගත්තා. 5 වැඩි කිරීම 10 3යි. දැන් ඊයේ මුළු ප්‍රමාණයම මේ SO2ත් එක්ක ප්‍රතික්‍රියා වෙනවනේ. එහෙනම් මොකද වෙන්නේ? ඒ ප්‍රමාණයට හා සමාන ප්‍රමාණයක් Cl හැදෙනවා. මේ පද්ධතියේ ක්ලෝරේට් ඉන්නවා 5 වැඩි කිරීම 10 3ක් ඝන සෙන්ටිමීටර 25 පද්ධතියේ. ඒ සම්පූර්ණ ප්‍රමාණය ප්‍රතික්‍රියා වෙනවා SO2ත් එක්ක. එතකොට මේ දෙන්නයි මවුල අනුපාත එකට එකයිනේ. එතකොට මෙයා 5 වැඩි කිරීම 10 3ක් ප්‍රතික්‍රියාවට දායක වෙනවා. එහෙනම් හැදෙනවා 5 වැඩි කිරීම 10 3ක් Cl-. හරි එහෙනම් මොකද්ද වෙන්නේ? අපිට දැන් හොයාගන්න තියෙන්නේ potassium chloride මගින් මුදා හැරෙන Cl- මෝල්. හරි මම ඒක ලියමු potassium chloride මගින් මුදා හැරෙන Cl- මෝල්. මේයගේ අපි දන්නවා දැන් 5 වෙනි කිරීම 10 3යි. හරි 5 වෙනි කිරීම 10 3යි. ඒක හරිනේ. හරි හරි දැන් ඔඩි බලාගන්න.
ඕ පොඩ්ඩක් ඉන්න මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ මට එක දෙයක් කියන්න අමතකුණා පොඩ්ඩක් බලාගන්න මේ මෙතන මේ අර සම්පූර්ණයෙන්ම ඝන නිදර්ශකේ මට පොඩි වැරදීමක් වුණා මේක කියන්න හදන්නේ මේ සම්පූර්ණ ඝන නිදර්ශකේ 250ක දිය කරනවානේ ඔය 250 පද්ධතිය ඊළඟට 25කට ගෙනියනවා හරි මට කියන්න අමතකුණා 25කට ගෙනියනවානේ හරිද මේ 25 පද්ධතිය ඇතුලේ ක්ලෝරේට් සහ Cl- ඉන්නවා හරි තේරුම් ගන්න මෙයාගේ 250ක් ගන්නවනේ මේ 250න් 25ක් ගන්නවනේ වෙන් කරලා 200 දැන් මෙතන 200 අපි සම්පූර්ණයෙන්ම ඝන නිදර්ශකේ කෙලින්ම ජලයේ දී කරලා 250න්නේ හදාගන්නේ ඔය 250 අපි 25කට වෙන් කරනවා ඒකෙන් 25ක් තමයි ගන්නෙ ආයේ 25 මොකද්ද කරන්නේ අපි හරි ඔය 25 අපි මොකද්ද කරන්නේ නේ ඔය 25 තමයි අපි SO2ත් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ හරි SO2ත් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ තේරුම් ගන්න හරි SO2ත් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ එතකොට දැන් ඔය ඝන සෙන්ටිමීටර් 25 ඇතුලේ පද්ධතිය ගත්තොත් ඔය ඝන සෙන්ටිමීටර් 25 ඇතුලේ පද්ධතියේ අවසානයේදී මොකද්ද වෙන්නේ SO2 දැම්ම නිසා එතන ඉන්න මේක ඇතුලේ ඉන්න ක්ලෝරේට් අයන Cl- අයන බවට පත් වෙනවනේ ඊට අමතරව අර පොටෑසියම් ක්ලෝරයිඩ් වගේ ඉන්න Cl- නුත් ඉන්නවා ඊට පස්සේ ඒකට අපි Ag+ දාලා නේ සිල්වර් නයිට්‍රේට් වගේ දාලා ඒ සියලුම Cl- AgCl විදිහට අවක්ෂේප කරනවා ඒ අවක්ෂේප කරපු AgCl මවුල ගන්න මෙච්චරයි තේරුම් ගන්න ඊට පස්සේ මෙච්චරක් අවක්ෂේප කරන්න අවශ්‍ය වෙන Cl- මුළු ගාන මේ අගේම තමයි 0.01යි ඒතර ACl- ආවේ කොහෙන්ද ACl- ආවේ පොටෑසියම් ක්ලෝරයිඩ් වගේ උදාහරණ Cl- දාන ක්ලෝරේට් ඔක්සිහරණය කිරීමෙන් ලැබෙන Cl- මවුල ඒ දෙන්නයි එකතු වෙනවා. දැන් මෙතන මේ දාන්න ඕනේ දැන් මේ පද්ධතිය ඝන සෙන්ටිමීටර් 250 නෙමෙයි සෝරි 250 නෙමෙයි 25 හරිද? ඝන සෙන්ටිමීටර් 25. මට ඉස්සෙල්ලා කියුනේ 250 කියලා. 250 නෙමෙයි 25. එහෙනම් මෙතන දාන්න ඕනේ 25 ඇතුළේ ඉන්න Cl- නේ. කියන්නේ ක්ලෝරේට් මගින් ඝන සෙන්ටිමීටර් 25 පද්ධතිය තුල දැන් මොකද මේ ක්ලෝරේට් 250 ඇතුළේ ක්ලෝරේට් විදියට ඉන්නේ. මොකද SO2 දාලා එයා ඔක්සිහරණය කරේ එයාගේ 25ක් කරගෙන ඊළඟට එයා ප්‍රතික්‍රියාවල් ලක් කරේනේ. එතකොට මේ ක්ලෝරේට් ඔක්සිහරණය ලැබෙන Cl- ඝන සෙන්ටිමීටර් 25ක් ගත්තොත් ඒ කීයද 5 වැඩි කිරීම 10^4යි නේ. 5 වැඩි කිරීම 10^4යි. මෙයා අපි දාමු 10 වැඩි කිරීම 10^4යි කියලා නේ. එහෙනම් පොටෑසියම් ක්ලෝරයිඩ් මගින් මුදා හැරෙන Cl- මවුල ප්‍රමාණය. හරි. Cl- මවුල ප්‍රමාණය කීයද? 5 වැඩි කිරීම 10^4. 5 වැඩි කිරීම 10^4. තොර මේ පොටෑසියම් ක්ලෝරයිඩ් මගින් මුදා හැරෙන Cl- මවුල ගන්න 5 වැඩි කිරීම 10^4යි. තේරුම් ගන්න ඝන සෙන්ටිමීටර් 25 පද්ධතිය ඇතුලේ මට ඉස්සෙල්ලා වැරදුනා. හරි මේ ඝන සෙන්ටිමීටර් 25 ඇතුලේ තියෙන පද්ධතිය. හරි. තොර මේ පොටෑසියම් ක්ලෝරයිඩ් මගින් මුදා හැරෙන Cl- මවුල ගන්න 5 වැඩි කිරීම 10^4යි. ඝන සෙන්ටිමීටර් 25 පද්ධතිය ඇතුලේ. හරි. හරි. දැන් ඔය ටික බලා ගන්න. ඊළඟට අපි ගානේ අවසාන කොටස උත්තරේ ගමු. අපි නියමු එම නිසා ඝන සෙන්ටිමීටර් 25ක ඇති Cl- මවුල ප්‍රමාණය කීයද? 5 වැඩි කිරීම 10^4යි. 5 වැඩි කිරීම 10^4. එහෙනම් දැන් ওই 25 250 එන්නේ. එම නිසා ඝන සෙන්ටිමීටර් 25 තුල ඇති Cl- මවුල ගණන. තේරුම් ගන්න මේ Cl- කියන්නේ මොන Cl-ද? නිකන් Cl- නෙමෙයි හරි. පොටෑසියම් ක්ලෝරයිඩ් කින් ආපු Cl-. හරි. කීයද දැන් මෙතන 25කට 5 වැඩි කිරීම 10^4 නම් 250. 5 වැඩි කිරීම 10^3 කෙලෙනවා. හරි. දැන් මේ Cl- 250ක ඇතුලේ තියෙන Cl- පොටෑසියම් ක්ලෝරයිඩ් වලින් කොහොමද ආවේ? පොටෑසියම් ක්ලෝරයිඩ් වලින් මෙහෙම ආවේ. නේ? මෙහෙමනේ ආවේ. ඒතර පොටෑසියම් ක්ලෝරයිඩ් මවුලයක් ප්‍රතික්‍රියා වුණොත් Cl- මවුලයක් හැදෙනවා.
හරි පොටෑසියම් ක්ලෝරයිඩ් මෝලයක් හැදුනොත් පොටෑසියම් ක්ලෝරයිඩ් මෝලයක් දිය වුණොත් ජලයේ දිය වුණාම Cl- මෝලයක් එනවා හරි එහෙනම් අපි ඊළඟට ගමු එම නිසා පොටෑසියම් ක්ලෝරයිඩ් මෝල ප්‍රමාණය පොටෑසියම් ක්ලෝරයිඩ් මෝල ප්‍රමාණය ඊළඟ කොටසෙදි ගමු හරි එහෙනම් අපිට පුළුවන් ඊළඟට එම නිසා ඝන සෙන්ටිමීටර් 250 තුල ඇති ඝන සෙන්ටිමීටර් 250 තුල ඇති පොටෑසියම් ක්ලෝරයිඩ් මවුල ගණන කීයද 5 වැඩි කිරීම 10 ඍණ 3යි 5 වැඩි කිරීම 10 ඍණ 3යි දැන් මේ අර නිදර්ශකයේ තියෙන ග්‍රෑම් එකනේ ජලයේ දී කරේ එතකොට මේ නිදර්ශකයේ තියෙන පොටෑසියම් ක්ලෝරයිඩ් ඒ ප්‍රමාණයම තමයි මෙතන ජලයේ දී වෙන්නේ ඒ නිසා දැන් අපි 250 ඇතුලේ තියෙන පොටෑසියම් ක්ලෝරයිඩ් ස්කන්ධය හෙව්වනම් හරි අරගම තමයි හරි එහෙනම් එම නිසා හරි එම නිසා පොටෑසියම් ක්ලෝරයිඩ් ස්කන්ධය පොටෑසියම් ක්ලෝරයිඩ් ගේ කීයද 74.5 නේ වැඩි කිරීම 5 ඍණ 3 එහෙනම් මෙතන උත්තරේ 0.372.5 0.372.5 කියලා උත්තරේ හරි 0.372.5 හරිනේ එහෙනම් ගණනය කිරීම කොටස ඔතනින් ඉවරයි. ගණනය කිරීම ගාන ඔතනින් සම්පූර්ණයෙන්ම අවසන් වෙනවා. මෙයා 0.372 හරි මෙතන 3 තියෙන්නේ හරි. පැහැදිලි ඉන්නේ 3යි. රයිට් එහෙනම් ඊළඟට අපි ඉදිරියට යමු. ඉදිරියට යමු. මේක මකන්න. හරි එහෙනම් අපිට දෙනවා දැන් අපේ ඊළඟ ගාන බලමු මෙතන මේ පොඩි ගණනය කිරීම කොටසක් තියෙන්නේ අපිට දෙනවා අණුක සූත්‍රය CN H3n OM හරි CN H3n OM කියලා හරිද මේ විදිහට අපිට දෙනවා කිසියම් කාබනික සංයෝගයක්. අපිට කියන ඇලිෆැටික සංයෝගයක්. හරි. ඇලිෆැටිකයි කියන්නේ මොකද? ඇලිෆැටික කියන්නේ බෙන්සීන් අඩංගු නැහැ කියන එක. අපි දන්න ඇරෝමැටික සංයෝග සහ ඇලිෆැටික සංයෝග කියලා දෙකක් තියෙනවා. ඇරෝමැටික සංයෝග කියලා කියන්නේ බෙන්සීන් ඉන්නවා. ඇලිෆැටික සංයෝග කියන්නේ බෙන්සීන් නැහැ. ඒතකොට බෙන්සීන් රහිත සංයෝගයක්. මෙයා මොකද්ද කරන්නේ? අපි මෙයාගේ වාෂ්පය ඔක්සිජන් 60ක් සමග ප්‍රතික්‍රියා කරනවා. හරිද? ඊට පස්සේ මේ ප්‍රතික්‍රියා කරන පළ මිශ්‍රණය
කාමර උෂ්ණත්වය හා පීඩනයටපත් වුනහම වායු පරිමාව ඝන සෙන්ටිමීටර් 44යි. ඒ ජලීය පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණය තුලින් යවු විට ඉතිරි වායු පරිමාව ඝන සෙන්ටිමීටර් 12ක්. මුලින්ම කියනවා මේ ඒ වාෂ්පය ඔක්සිජන් සමග දහනය වීමට දාලා තුලිත රසායනික සමීකරණය ලියන්න. ප්‍රතික්‍රියාව ලියන්න. එහෙනම් ලියමු. CnH3nOm ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරාම හරි මෙතන අපි දන්නවා කාබන් ඩයොක්සයිඩ් සහ ජලයනේ හැදින්නේ නේ අපි දන්නවා කාබන් ඩයොක්සයිඩ් සහ ජලය හැදින්නේ ඒතර බලන්න මෙතන කාබන් n මෙහෙනම් මෙතන කාබන් n සංඛ්‍යාවක් කි මෙතන හයිඩ්‍රජන් 3යි n එහෙනම් මෙතෙන්ට හයිඩ්‍රජන් 3යි n බෙදීම දෙකක් දාන්න ඇයි මෙතන කාබන් n මෙතන කාබන් මේ පැත්තේ කාබන් ලා ඉන්නේ මෙතන විතරනේ එහෙනම් මෙතන කාබන් n වෙනවා තේරුණාද මෙතනත් කාබන් n වෙන්න ඕනේ හරි ඊළඟට මෙතන හයිඩ්‍රජන් 3යි ඊළඟට මෙතන හයිඩ්‍රජන් පරමාණු දෙකක් ඉන්න වෙන එක දෙකෙන් බෙදෙන 3යින් බෙදීම දෙකක් දැන්. ඒතර මේ පැත්තේ තියෙන මුළු ඔක්සිජන් ගාන කීයද? මේ පැත්තේ තියෙන මුළු ඔක්සිජන් ගාන 2යින් ධන 3යින් බෙදීම දෙකක් නේ 2යින් ධන 3යින් බෙදීම දෙකක්. දැන් මේ පැත්තේ තියෙන ඔක්සිජන් ගාන මේ අගයට සමාන වෙන්න බෑ මේ අගයට නේ. මේ පැත්තේ තියෙන මුළු ඔක්සිජන් ගාන මේ අගයට සමාන වෙන්න ඕනේ. මේ පැත්තේ තියෙන මුළු ඔක්සිජන් ගාන මේ. එහෙනම් මේ අගෙන් අඩු වෙන්න ඕනේ. දැන් අපිට තියෙන ප්‍රශ්නේ මේකනේ. අපිට තියෙන ප්‍රශ්නේ මේකද? මේ පැත්තේ තියෙන මුළු ඔක්සිජන් ගාන 2යින් ධන 3යින් බෙදීම දෙකක්. හරි? දැන් මේ ප්‍රමාණයට සමාන වෙන්න ඕනේ මෙහි තියෙන ඔක්සිජන් ගාන. දැන් මේ සංයෝගය ඇතුලේ තියෙන ඔක්සිජන් ගාන කීයද? m නේ. එහෙනම් මෙතන ඉන්න ඔක්සිජන් ගාන අපි දන්නේ නැහැ නේ. දැන් මෙතන ඉන්න ඔක්සිජන් ගාන අපි ලියන්න ඕනේ. කොහොමද ලියන්නේ? මේ පැත්තේ තියෙන මුළු ඔක්සිජන් ගාන මේ ඔක්සිජන් ගානින් අඩු කරාම වෙනවා මෙතන තියෙන සමස්ත ඔක්සිජන් පරමාණු ගාන. සරල දෙයක්. එහෙනම් අඩු කරාම. හරි. ඔන්න අඩු කරා. හැබැයි අඩු කරාට මදි. මේ m අඩු කරාට මදි. මොකද මෙතන ඔක්සිජන් පරමාණු දෙකක් ඉන්නවා. ඒතර මෙච්චර ප්‍රමාණයක් තමයි මෙතන ඔක්සිජන් පරමාණු ඉන්න ඕනේ. නමුත් දැන්ටමත් ඔක්සිජන් පරමාණු දෙකක් ඉන්නේ. එහෙනම් මේ කොටස මොකද වෙන්න ඕනේ? දෙකෙන් බෙදෙන්න ඕනේ. හරි. ඒ නිසා මෙතන අනුපාතය කොහොමද දෙන්නේ? මම මේ පොඩ්ඩක් සුළු කරනවා. එතකොට 7යින් බෙදීම දෙයක් කියන්නේ 7යින් බෙදීම 2 රින m බෙදීම භාගයක් කියලා. හරි? කොහොම එනවා? තේරුණාද?